right එහෙනම් ඔයාලා පුනරීක්ෂණ අභ්‍යාසය පෙරලා ගන්න. පුනරීක්ෂණ අභ්‍යාසය හැදුව තැන පෙරලා ගන්න. බලමු එතන ඉඳලා ඔක්කොම ටික සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ගැටලුවේ ඉඳලා පළවෙනි ගැටලුව පුනරීක්ෂණ අභ්‍යාසයේ ඔයාලට හරි දා ගන්න තියෙන්නේ අඩුපාඩු තියෙනවා සටහන් කර ගන්න තියෙන්නේ මොනවා හරි විශේෂයෙන් අහන්න දෙයක් තියෙනවා නම් විතරක් කතා කරන්න මයික් ඔන් කරලා අහන්න මැසේජ් බලන්න හැම වෙලෙම මැසේජ් බලනට වඩා ලේසි කතා කරන්න. හරි. දිගපල්ල උස පිළිවෙලින් 10 8යි 4යි ඝනකාභයක පරිමාව. එහෙනම් පළවෙනි එකේ උත්තරේ 10 ගුණ කිරීම 8 ගුණ කිරීම 4යි sorry 10 ගුණ කිරීම 8 ගුණ කිරීම 4යි ඒකක ඝන සෙන්ටිමීටර් පරිමාව වෙන්නේ. ඒතර උත්තරේ එනවා 8 වරක් 4 32යි. ඒක 10න් ගුණ වුණාම අකට බිඳුව එනවා. හරිද අභ්‍යාසයේ පළවෙනි ගාන ඊළඟට යමු අපි දෙවෙනි ගාන පැත්තක දිග 6 වූ ඝනකයක පරිමාව දිග ගුණ කිරීම දිග ගුණ කිරීම දිගනේ 6 වරක් 6 36යි 36 6 ගුණ කරලා 216 ඇවිල්ලා ඇති ඝන සෙන්ටිමීටර. දෙවෙනි එකේ උත්තරේ තුන්වෙනි එක ඇසුරුම් පෙට්ටියක දිග මීටර 1.8යි පළල මීටර 1යි උස සෙන්ටිමීටර 70යි. මෙම පෙට්ටියේ පරිමාව ඝන මීටර වලින්ම සොයන්න කියන්නේ. නමුත් ඒ ඝන මීටර වලින් බලනවා නම් ඔය තියෙනවමයි ගුණ කරන්න වෙන්නේ. ඔයාලට දශම සංඛ්‍යා ගුණ කරන්න පුරුදු නිසා ගැටලුවක් නැහැ. 1.8යි 1යි අපි දන්නවා සෙන්ටිමීටර 70ක් කියන්නේ මීටර වලින් 0.7යි. ඔක්කොම මීටර කරගෙනයි ගුණ කරන්නේ. දැන් 18 එකෙන් ගුණ කරලා එන උත්තරේ 7ෙන් ගුණ කරලා දශම පැත්තට ඉලක්කම් දෙකක් වෙන් කරන්න ඕනේ. 18 වරක් එක නම් 18මයි. 18 7ෙන් ගුණ කරන්න ඕනේ. 7 වරක් 56න් 6 5ක් ඉතුරුයි. 7 වරක් 7යි 5යි 12යි. දශම පැත්තට ඉලක්කම් දෙකක් වෙන් කරපුවාම ඝන මීටර 1.2.6යි. හරිද බලන්න ඔයාලගේ උත්තරේ. ඊළඟ හතරවෙනි ගාන බලන්න පරිමාව ඝන සෙන්ටිමීටර 120ක් වන ඝනකාභයක දිගපල්ල උස 8.5 3යි කියලා දීලා තියෙනවා. එම පරිමාව ඇති නමුත් දිගපල්ල උස පළමු ඝනකාභයේ එම මිනුම් වලට වඩා වෙනස් වූ ඝනකාභ තුනක දිගපල්ල උස දිග පළල උසට අගයන් තුනක් ඕන මේක නම් ඔයාලට අගයන් විදේවා ලියන්න පුළුවන්. මේ ලියන අගයන් තුන ගුණ කරපුවාම උත්තරේ 120 එන්නයි ඕනේ. ඔයාලා ලියලා තියෙන අගයන් තුනේ ගුණිතය. මං කියන්නම් මේ විදිහට දිග 15යි කියලා ලියන්නම්. පළල 4යි කියලා ලියන්නම්. උස 2යි. බලන්න 15 ගොඩවල් 4ක් 60යි 60 වරක් 2 120යි. ඒ වගේ මං දිග 20යි කියලා ගන්නම්. උස පළල 3යි කියලා ගන්නම්. උස 2යි කියලා ගන්නම්. 20 ඒවා තුනකුත් 60යි. 60 වරක් 2 120යි. එහෙනම් මේ විදිහට මං තවත් එකක් ලියන්නම්. දිග 30යි කියලා ගන්නම්. එහෙනම් පළල 4යි කියලා ගන්න උස 1. බලන්න ඒවා හතරක් 120යි 120 එකෙන් ගුණ කරත් 1යි. 120යි. ඒ අනුව දැන් ඔයාලා ලියලා තියෙන උත්තර මොනවා වුණත් කමන්නේ මේ සංඛ්‍යා තුන ගුණ කරපුවාම උත්තරේ 120ක් එනවා නම් ඔයාලා ලියලා තියෙනව හරි. බලන්න හරිද කියලා ගුණ කරලා 120 එනවා නම් ඔයාලා ලියලා තියෙනව හරි. right ඊළඟට පස්වෙනි ගානත් මෙතන හදන්න. පරිමාව ඝන සෙන්ටිමීටර 70ක් වූ ඝනකාභයක පතුලේ වර්ගඵලය 35 වේ. එහි උස
අපි දන්නවා උස හොයන්නේ පරිමාව පතුලේ වර්ගඵලයෙන් බෙදලා කියලා ඉගෙන ගත්තා. එහෙනම් උස එන්න ඕනේ 70 බෙදීම 35යි. උස කියන්නේ දිගක් නිසා දිග මනින ඒකකයි එන්න ඕනේ. සෙන්ටිමීටර. ඒ අනුව 2යි උස. සෙන්ටිමීටර 2යි. 6 වෙනි ගාන මෙතන හදන්නම්. පරිමාව 160ක් වූ ඝනකාභයක උස සහ පළල 4යි 5යි වේ. එහි දිග. එහෙනම් මේ ගාන අපි මෙහෙම ඇදුවොත් දිගනේ අහන්නේ. අපි දිගට මොකක් හරි අකුරක් ගමු. L හරි X හරි ඕන එකක්. දිග x කියලා හිතමු. දිග x. පළල 4යි. උස 5යි. එහෙනම් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. x ගුණ කිරීම 4 ගුණ කිරීම 5. සමාන කරන්න පුතේ 160. දැන් මේ 4 5 20යිනේ. 20යි x තමයි 160. දෙපැත්තම 20ෙන් බෙදන්න. 160ත් 20ෙන් බෙදන්න. සමීකරණයක් නේ. 20ට 20 කැපිලා ගියාම x සමානයි. බිඳුවට බිඳුව කැපෙනවා 16ට දෙවරක් 8යි. එහෙනම් දිග සෙන්ටිමීටර 8යි. යටිලියට දිග සෙන්ටිමීටර 8යි. ඊළඟට කියනවා ඝනකයක අපි දන්නවා දිග පළල උස සමාන ඝනකාභයට ඝනකය කියන්නේ ඝනකයක පරිමාව ඝන මීටර 8යි පැත්තක දිග. අන්තිම ගානට උත්තරේ මෙතනම කියන්නම්. හරි. 8 හැදෙන්නේ මොන සංඛ්‍යාව නැවත නැවත කී පාරක් ගුණ වුණාමද? 2 3 පාරක්. ඒ අනුව ධාරයක දිග වෙන්න ඕනේ 2 සෙන්ටිමීටර. හොඳයි. ඔන්න පුනරීක්ෂණ අභ්‍යාසයේ ඔක්කොටම උත්තර ඔය තියෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕනේ. ඔක්කොම හරි නම් දෙන්න බලන්න. ඔක්කොම හරි කියලා කමෙන්ට් එකක්. හොඳයි ඔක්කොම හරි කියලා ගොඩාක් අය දාගෙන යනවා. අඩුපාඩු තියන අය ඉන්නවා නම් ටක් ගාලා ලියා ගන්න. දෙයක්වත් කමන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ. හොඳයි එහෙනම් ඔක්කොම හරි කියන කමෙන්ට් එක තමයි වැඩිපුර ආවේ. අඩුපාඩු හදා ගන්න ඇති. ඊළඟ පළවෙනි අභ්‍යාසයට යමු අපි. පළවෙනි අභ්‍යාසයේ ඉස්සරෝම තියෙන වගුවක්. මම වගුව ඇඳලම කියලා දෙන්නම්.
මෙතන තියෙන්නේ දිග පළල උස පරිමාව. දන්නවා පරිමාව ලැබෙන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසෙන්. ඒව නැත්තම් පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරනවා. මෙනු 8 සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර්. එනම් පුතේ පරිමාව එන්නේ ඝන සෙන්ටිමීටර් වලින්. කීයයිද කියලා හොයාගත්ත හැකි 8 වරක් 6 48යි. 48 පහෙන් ගුණ කරනවා. 48 පහෙන්. 5 වරක් 8 40.4ක් ඉතුරුයි. 5 වරක් 4 20යි 4යි 24යි. පරිමාව වෙනවා 240. පළවෙනි එක හරිද බලමු. ඔක්කොම ටික සාකච්ඡා කරලා බලමු අපි වගුව හරිද කියලා. සෙන්ටිමීටර් පළල දන්නේ නැහැ. 10යි සෙන්ටිමීටර් පරිමාව 1200යි. දැන් පුතේ 12යි මේ අගයයි ගුණ කරොත් තමයි 1200. එහෙනම් මේ අගය හොයාගන්න පුළුවන් 12යි 10යි ගුණ කරලා එන උත්තරෙන් 1200 බෙදෙනවා. එතකොට 12යි 10යි ගුණ කරොත් 120යි එන්නේ. 1200 120ෙන් බෙදෙනවා. 120 120 එකයි 120 එකයි බිඳුවට බිඳුවයි. ඒ විදිහට කපලා ගන්න එක ලේසි. එහෙනම් මේ හිස්තැනට ගැලපෙන අගය සෙන්ටිමීටර් 10යි. දැන් බලන්න මේ ටික ගුණ කරොත් 10 වරක් 10 100යි 100 12න් ගුණ කරොත් 1200 එනවා. right ඊළඟට යමු මීටර වලින් තියෙන්නේ 1.5යි. 0.5යි. 0.6යි. පරිමාව තමයි හිස්තැන තියෙන්නේ. නමුත් මේ දශම සංඛ්‍යා ගුණ කරන්න අපි දන්නවා මේ දශම අතෑරලා පූර්ණ සංඛ්‍යා ගුණ කරනවා. දශම ස්ථාන මේකේ නම් 1 2 3ක් වෙන් කරන්න. බලමු අපි ගුණ කරලා 15 පහෙන් නම් ගුණ කරලා පෙන්නන්න. 15 පහෙන් 5 25 5 දෙකක් ඉතුරුයි 5 5 2යි 7යි 75. 75 6යි. 6 වරක් 5 30 3ක් ඉතුරුයි 6 වරක් 7 42යි 3යි 45යි. දශම පැත්තට 3ක් වෙන් කරොත් උත්තරේ එන්න ඕනේ 0.45යි මේ බිඳුව ලිව්වත් එකයි නැතත් එකයි. 4යි 5යි බිඳුව ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ. හරිද ළමයි? බලමු ඊළඟ එක 6යි මීටර 6යි මීටර දිස්තන 216. අපි ඉස්සරලත් අපි උත්තර ගත්තා. බලන්න 6 වරක් 6 36 36 6න් ගුණ කරොත් තමයි 216. 36 කීයෙන් ගුණ කරොත්ද 216 එන්නේ කියලා බලන්න. 216 36න් බෙදනවා. භාග පාඩමේ ඉගෙන ගත්තානේ කපන විදිය. 36ට 6 ගොඩවල් 6යි. 216 6න් බෙදන්න යන්නේ. 21ට 6 වරක් 3යි 18යි. 3ක් ඉතුරුයි. ඒ 3ත් එක්ක 36ට 6 වරක් 6යි. 6ට 6 වරක් 1යි 36ට 6 වරක් 6යි. එහෙනම් බෙදුවාම එන්නේ 6 කියලා ආයෙත් එහෙමත් ආවුරු කරගත්තා. 6 වරක් 6 36 36 6න් ගුණ වුණොත් තමයි 216 එන්නේ. ඊළඟ භාග සංඛ්‍යා පාඩම ඉගෙන ගත්ත හින්දාම හොඳයි. 4න් 3යි මීටර 5න් 2යි මීටර 3න් 2යි මීටර. උත්තරේ ගන්න භාග සංඛ්‍යා තුනම ගුණ කරන්න ඕනේ. කොහොමද? 4න් 3 මෙතනින් ගුණ කරන්න. 4න් 3 ගුණ කිරීම 5න් 2 ගුණ කිරීම 3න් 2. අපිට දන්නවා 3යි 3න් කැපෙනවා කියලා. 3යි 3න් ඉතිරි නැතුව බෙදෙනවා බෙදිලා නෙවෙයි කැපිල්ල කියලා කිව්වේ අපි.
3ට 3 ඒවා එකයි 3ට 3 ඒවා එකයි. 2ට 2 ඒවා එකයි 4ට 2 ඒවා දෙකයි. ආපහු 2ට 2 ඒවා එකයි 2ට 2 ඒවා එකයි. ඉරෙන් උඩ එකේ පේලියක් තියෙන යට 5 ඉතුරු. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? 5න් 1යි ඝන මීටර. ඝන මීටර 5න් 1යි. බලන්න ඊළඟ එක මීටර 1යි මීටර 2න් 1යි සෙන්ටිමීටර 40යි. උදේ දෙකක්ම මීටර වලින් තියෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර 40ක් මීටර වල භාගයක් කරගමු. සෙන්ටිමීටර මීටර ගන්න 100න් බෙදන එකනේ කරන්නේ. බිංදුවර බිංදුව කැපෙනවා. 4ට 2 ඒවා 2යි 10ට 2 ඒවා 5යි. එහෙනම් සෙන්ටිමීටර 40ක් කියන්නේ පුතේ මීටර 5න් පංගු දෙකක්. එහෙනම් පරිමාව ගන්න 1 ගුණ කිරීම 2න් 1 ගුණ කිරීම 5න් 1. 5න් 2 sorry. මේ එක භාග නිරූපණය එකෙන් එකනේ. 2යි 2යි දෙකෙන් බෙදෙනවා. 2ට දෙවරක් 1යි 2ට දෙවරක් 1යි. උඩ එකේ පේලිය ගුණාම 1යි එක් වරක් 5 5යි. උත්තරේ 5න් 1යි ඝන මීටර කියලා එන්නේ. හොඳයි. වගුව ඔය විදිහට පුරවලා තියෙන්න ඕනේ. අපි ඉගෙන ගත්ත දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස පරිමාවට සමානයි කියන සම්බන්ධතාවයෙන් තමයි ගන්න තියෙන්නේ. හොඳයි වගුව අඩුපාඩු තියනවා නම් ලියා ගන්න. අඩුපාඩු නැත්තම් ඒවන්න බලන්න අවුලක් නැහැ කියලා. අවුලක් නැහැ. right අවුලක් නැහැ. හොඳයි අවුලක් නැහැ කියලා තමයි එන්නේ ගොඩක් ඒවා. අවුලක් නැති අය ඉන්නේ හැබැයි හරි ඔක්කොම ඉන්නවා අවුලක් නැති අය 20ක් විතරම ඉන්නවා. හරි එහෙනම් අඩුපාඩු තියෙන අය හදා ගන්න ඇති කියලා හිතෙනවා. 20කට විතරම අවුලක් නැහැ. right බලමු ඊළඟ ගැටලුවට යමු. ඝනකාභයක එක් මුහුණතක වර්ගඵලය 36යි. එම ඝනකාභයේ ධාරයක දිග දැන් පුතේ ඝනකාභයක් කියන්නේ මේ ඝනකයක් වැරදීමක් ඝනකයක්. ඝනකයක් නම් දිග පළල උස සමානයිනේ. මේ විදිහට. අපේ තුන් මේ ඉදිරියට පේන්න තියෙන මුහුණත කියලා. මේ මුහුණතේ වර්ගඵලය 36යි. ඒ වර්ගඵලය 36යි. වර්ග සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. එහෙනම් ඝනකයක එක් මුහුණතක් කියන්නේ සමචතුරස්‍රයක්. වර්ගඵලය 36යි නම් කීය නැවත නැවත දෙපාරක් ගුණ වෙලා 36 එන්නේ 6යි. 6 වරක් 6. එහෙනම් ධාරයක දිග එන්න ඕන පළවෙනි කොටසට උත්තරේ ධාරයක දිග ධාරයක දිග 36 වර්ග මූලය කියලා ලියලා 10 දැම්මත් කමන්නේ නිකම්ම 6 දැම්මත් කමන්නේ. වර්ග මූලයක් දන්නවනේ. දැන් පරිමාව
දිගත් 6යි පළලත් 6යි ඝන කැටකින් උසත් 6යි ඝන සෙන්ටිමීටර් ඉස්සරලත් මේකම ගුණ කරා ඒ නිසා එකපාර උත්තරේ 10 216 මේ දෙවනි ගාන තුන්වෙනි ගාන බලමු ඝන කාබයක පතුලේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1300කි පරිමාව 65000යි දැන් ආන උස මීටර වලින් ඉස්සරලා අපි උස සෙන්ටිමීටර වලින් හොයාගමු උස හොයාගන්නේ කොහොමද පරිමාව 65000 බෙදන්න ඕනේ 1300 ඒ අනුව බිංදු දෙකට බිංදු දෙක නම් කැපෙනවා හරි 13 කොටවල් 5යි බිංදුවට බිංදුවයි සෙන්ටිමීටර නම් 50යි සෙන්ටිමීටර 50ක් කියන්නේ මීටර නම් බිංදුව අයසම 5 සෙන්ටිමීටර 50ක් කියන්නේ මීටර බිංදුව අයසම 5 හොඳයි ඒ තුන්වෙනි ගාන ඊළඟ පුතේ හතරවෙනි එකත් මේ ඉදීම කරන්න පුළුවන් වෙයි ඝනකාභාකාර එවනේ ටැංකියක පරිමාව 3600 වර්ග ඝන සෙන්ටිමීටර එහි උස පළල දිග අනුයාත පූර්ණ වර්ග වේ පූර්ණ වර්ග සංඛ්‍යා පුතේ වර්ග සංඛ්‍යා රටාව මතකනේ එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය 9යි හතරේ වර්ගය 16යි පහේ වර්ගය 25යි හය වරක් 36යි හත් වරක් 49යි මේවා තමයි වර්ග සංඛ්‍යා පූර්ණ වර්ග සංඛ්‍යා අනුයාත කියන්නේ එක ළඟ තියෙන කියලා කියන්නේ එහෙනම් ඉංගියකුත් දීලා තියෙනවා 3600 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කියලා එහෙනම් ඔන්න එක ළඟ වර්ග සංඛ්‍යා 3කින් 3600 ගන්න ඕනේ මොනවද කොහොමද ගන්නෙ කියලා හොයාගන්න ඉංගියක් දීලා තියෙනවා ඉංගි දන්නවනේ පාර යනකොට ඉංගි දැකලා තියෙනවනේ හොඳයි බලමු 3600 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ඉතින් නැතුව බෙදෙන කුඩාම එක 2 3ට 1යි ඉතින් 1යි 16ට 8යි බිංදුවට බිංදුවයි බිංදුවට ඊළඟට ඉතින් නැතුව බෙදෙන කුඩාම එක 2 18ට 9යි බිංදුවට බිංදුවයි බිංදුවට ඊළඟටත් 2 9ට දෙවරක් 4යි 8යි ඉතින් 1යි 10ට 5යි බිංදුවට බිංදුව ඊළඟටත් 2 දෙවරක් 2යි ඉතිරි නෑ 5ට 2යි 10ට 5යි 225 බෙදනවා 3ෙන් 225 3ෙන් 3 වරක් 7යි 21යි 15ට 3 වරක් 5යි ආපහු බෙදනවා 3ෙන් 3 වරක් 2යි 5යි ආපහු බෙදනවා 5ෙන් 5යි 5ෙන් 1යි ඔන්න පුතේ ප්‍රථමක සාධකවල ගුණිතය දැන් ප්‍රථමක සාධක ටික එන්නේ මෙහෙම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 මදින්ද ආපහු ලියන්න 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 දැන් මොකද අර වර්ග සංඛ්‍යා රටාවෙන් එක ළඟ වර්ග සංඛ්‍යා 3ක් ගන්න ඕනේ මේකෙන් ඔන්න මෙහෙම ගන්න ලේසි වර්ග වෙන්නේ අනිවාර්යයෙන්ම වර්ග සංඛ්‍යාවක් වෙන්න මේ බලන්න 3 වරක් 3 9යි 9 වර්ග සංඛ්‍යාව මෙතන කරන්න මේ ටික ගුණ කරපුවාම දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි එහෙනම් මෙතනින් ගන්න පුළුවන් වර්ග සංඛ්‍යාව 16 මෙතනින් ගන්න පුළුවන් වර්ග සංඛ්‍යාව 9 මෙතනින් ගන්න පුළුවන් වර්ග සංඛ්‍යාව 25 මේ එක ළඟ වර්ග සංඛ්‍යා තුනක් තමයි 3 වර්ගය 9 4 වර්ගය 16 5 වර්ගය 25 එහෙනම් 3600 එන්න දිගපල්ල අනුයාත වර්ග සංඛ්‍යා 3 වෙන්න ඕනේ මෙතනින් ලියන්නම් එහෙනම් දිග 25යි පල්ල 16යි උස 9යි වගේ
හරි. අපි සංඛ්‍යා තුන විතරක් ලිව්වාම ඇති. 9යි 16යි 25. වෙන වෙනම ලියන්න ඕන නම් දිග 25යි පළල 16යි උස 9යි කියලා එහෙම ලිව්වත් කමක් නැහැ. හොඳයි පුතේ. මේ ටිකේ මේ ගාන සමහරට ගැටලුවක් තියෙන්නේ නැති. අනුයාත වර්ග සංඛ්‍යා කියපුවාම ඒක තමයි ගැටලුව. 1 4 9 16 25 36 මේවානේ වර්ග සංඛ්‍යා. එක ළඟ තියෙන වර්ග සංඛ්‍යා තුනේ නම් 9යි 16යි 25යි ගුණ කරොත් 3600 එනවා. හොඳයි. එහෙනම් අඩුපාඩු හදාගන්න. හදාගෙන අඩුපාඩු හදාගෙන ඉවර නම් එහෙම නැත්නම් ඔක්කොම හරි නම් දැන් අපි ගමු වෙන මොකක් හරි අරකම නැතුව අර මැසේජ් එකම නැතුව මොකක්ද ගන්නෙ? ඕකේ එකක් දෙන්න දැන් සෑහෙන වෙලාවකින් බැරි වුණානේ. ඕකේ එකක් දෙන්න. right. ඔව්. හොඳයි ඔක්කොම වගේ ඕකේ එනවා මේ බෝඩ් එකේ තියෙන ටික ලියාගන්න ඉවර නම් කිව්වේ නෑ ගණන් හදනකොටනේ නම් කියන්නේ. හොඳයි. ඊළඟට එහෙනම් පස්වෙනි එකට යමුනේ. අභ්‍යාස ගොඩක් තියෙන නිසා හොඳයි පස්වෙනි ගානට එහෙනම් යමු. රූපේ දැක්වෙන ඝනකාභාකාර ඇසුරුමට 20 18 10 ඇසුරුමක් තියෙනවා. පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වූ ඝනකාකාර ලී කුට්ටි ඇසීමට අවශ්‍ය ඇත. එසේ ඇසිරිය හැකි උපරිම ලී කුට්ටි ගණන. පහේ ඒවා අසුරන්නේ. ධාරයක දිග 5ක් වෙන ඒවා තමයි අසුරන්නේ. මේ වගේ ධාරයක දිග 5ක් වෙන චූටි ඒවා අසුරන්නේ මේ ලොකු එකේ දිග මේකට දාන්න යනවා. මේක පුතේ දිග 20යි. පළල 18යි. උස 10යි. දැන් සෙන්ටිමීටර් 5 වසුරන්න යන්නේ. හැබැයි මෙච්චරම ලොකු එකක් නෙවෙයි. බලන්න සෙන්ටිමීටර් 5යි. මේක දෙන්නේ 20යිනේ. මේ වගේ 4 ගුණයක් තමයි මෙතන දිග තියෙන්නේ. එහෙනම් උස සෙන්ටිමීටර් 10 නිසා මේ වගේ කැට තට්ටු දෙකයි අසුරන්න පුළුවන්. තට්ටු දෙකයි. කැටේ ටික ලොකුට අඳින්නම්. 5 කැට. හරි. මේ වගේ කැට තට්ටු දෙකයි අරක අසුරන්න පුළුවන්. එක තට්ටුවක බලන්න දිග අතට දිග 20 නිසා 5ව 4ක් දිග අතට 4ක් පුළුවන්. පළල 18 නිසා පුළුවන්නේ කැට 3යි අහුලන්න. හැබැයි පොඩි ඉඩක් එනවා. දැන් උපරිම වශයෙන් කීයද කියලා අහන්නේ ඒ ඉඩ කරන්න දෙයක් නැහැ. මේ කුට්ටි ගණන. එහෙනම් එක තට්ටුවකට පුළුවන් 4 වරක් 3 12. ඒ වගේ තට්ටු කීයක්ද? දෙකයි එන්නේ. උස 10ක් නිසා. 4 වරක් 3 12යි. 12 වරක් 2 කීයක්ද පුළුවන්? 24ක්. එහෙනම් අසුරන්න පුළුවන් ලී කැට ගණන 24ක්. 24ක්. හරි. ඒක උත්තරේ ගනිද්දී ඔයාලා ලියන්න එක තට්ටුවක හරි දිග අතට 5යි
sorry 4යි පරණ අතට 3යි තට්ටු ගණන 2යි තට්ටු ගණන 2යි හොඳට තේරෙන්න ඕනේ ඉස්සයි කියන්නේ එහෙනම් ඔක්කොම පුළුවන් කොච්චරක්ද දිග අතට වැරදි කියලා තියෙනවානේ 4යිනේ දිග අතට 4යි 4ක් 12යි 12 4ක් 24යි එහෙනම් දී කුට්ටි 24යි දාන්න පුළුවන් හොඳයි පස්වෙනි ගාන ඒක ඒක අඩුපාඩු කරන හදා ගන්න ඇති right මට එනම් ඊළඟ ගානේ උත්තරේ වන්න බලන්න ඔයාලා ගෙදරින් කරපුවාගෙන ඉන්නේ 6 වෙනි ගානේ උත්තරේ කනකාබේ දිග පළල උස කැට 50ක් අසුරන්න යන්නේ දිග පළල උස කියන්න බලන්න හරියට ගානට ඝනකාභය දාන්නේ හොඳයි ඔයාලා මට එවන්න ඔයාලගේ දිගයි පළලයි උසයි ඉලක්කම් 3 විතරක් දාන්නේ ඇති කැට 50ක් දාන්න යන්නේ ඔයාලා මේ කැට 50 හරියටම දාන පෙට්ටියේ දිග පළල උස කීයද ආවේ කියලා දාන්න රායි ලෝචනේ වල තියෙනවා 4 3 2 ඒ කැටයක දිග පළල පෙට්ටියේ දිග පළලයි ඕනේ 15 10 8 5 5 2 20 15 10 15 8 10 එතකොට ඔව් 20 15 10 ඔව් 10 60 10 2 එක එක උත්තර තියෙනවා බලමුකෝ අපි කෝකද හරි කියලා එවන්නම උත්තර තියෙන්නේ විස්ස 15 10 ගොඩක් තියෙනවා හොඳයි පුතේ ඔයාලා අහුවා උත්තරේ හරිද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් 20 15 10 ගොඩක් තියෙනවනේ මේක ಗುಣ කරපුවාම එනවා උත්තරේ දෙවරක් 15 30යි අගට බිංදු දෙකන්නේ 3000ක් පරිමාව අර කැට එක්ක පරිමාව වෙන්නේ මේ උත්තරේ 4 12 12 60යි කැට 50ක් දානවනේ 50යි පරිමාව හොයන්න එක 50න් ගුණ කරොත් අන්න 3000 වෙනවා එහෙනම් මේ උත්තරේ හරි ඉවරලා තියෙනවා අනිත් අයගේ උත්තර මේ උත්තරේ තමයි වැඩිපුරම තිබෙත් අනිත් අයගේ උත්තර යම් යම් විදිහකින් වැරදිලා තියෙනවා හරි ඉස්සෙල්ලා බලමු මේක හොයාගත්තේ කොහොමද කියලා බලන්න මේ වගේ පෙට්ටියකට දාන්න යන්න මේ වගේ පෙට්ටියකට දාන්න යන්න හරි දාන්නේ 4 3 2 කැට හොඳට බලා ගන්න වැරදුනා ඉන්න නිසා 4 3 2 කැට එහෙනම් පුතේ මේ තියෙන විදිහටම කැටේ තියෙනවා කියලා හිතමු එහෙනම්
හරියට ගානට අඩුම ඉඩ ප්‍රමාණය සහිත පෙට්ටියේ දිග පළල උසනේ. එහෙනම් අපි දිග සඳහා ගන්නාගය කැටේ දිගෙන් බෙදෙන්න ඕනේ. 4ෙන් බෙදෙන්න ඕනේ මේ ගන්නාගේ. හොඳයි. ගොඩක් අය අරන් තිබ්බේ 20යි කියලා. 20යි. හරි කමක් නැහැ 4ෙන් බෙදනාගේ 20 අරන් තියෙනවා. ඊළඟ පුතේ මේ පැත්තට ගන්නාගේ පළල අගෙන් බෙදෙන්න ඕනේ. 3 ගානනේ යන්නේ. 15 අරන් තියෙනවා. ඒකත් හරි. එතකොට මේ අතට කැට 4ක් වෙනවා මේ අතට කැට කීයක් වෙනවද පළල අතට කැට 5ක් වෙනවා. එක තට්ටුවක කැට කීයක් වැටෙනවද එතකොට? බලන්න. හොඳට තේරුම් ගන්න බලන්න. දිග 4යි. sorry 4ෙන් බෙදුවොත් කැට 5ක් වෙනවා. මෙතන වැරදීමක් උනේ. 20 4ෙන් බෙදුවොත් 5ක් වෙනවනේ. මේ අතර කැට 5ක් තියන්න පුළුවන් මේ විදිහට. මේ වගේ කැට 5ක් තියන්න පුළුවන් මේ අතර. ඔය අතර. මේ අතර එනවා එතකොට මේ විදිහට ගත්තොත් පළල 3ක් ඉන්න 15 3ෙන් බෙදුවොත් ඒත් 5ක්. එක තට්ටුවක එහෙනම් මේ වගේ කැට 5 25ක් වෙනවා. 25ක් වෙනවා. මේ දිගයි පළලයි ගත්තොත් එක තට්ටුවකට කැට 25ක් වෙනවා. උදේ එහෙනම් අපිට ඕනේ කැට 50ක් දාගන්න නම් තට්ටු දෙකක් දාගන්න පුළුවන් පෙට්ටියක්. ඒ අනුව එක තට්ටුවක එක කැටයක උස 2යි නම් උස 4ක් වෙන එකක් ගත්තා නම් තට්ටු දෙකක්. එක තට්ටුවක 25යි තට්ටු දෙකේ 50. ඒ අනුව ඔයාලා දාලා තියෙන උත්තර එක එක උත්තර දාලා තියෙනවා මේ බලන්න උත්තර මොනවද කියලා. දිග 4යි පළල 3යි උස 2යි කැට 1. සමහරට බලමු උත්තර මොනවද තියෙන්නේ කියලා. ඔව් එතකොට මම ඉස්සරලා කියපු ගැටලුවක් තියෙනවා. ඉස්සරලා කිව්වේ 15යි 20යි 20යි 15යි කීයද 20යි 15යි 10යි දාපු අය හිටියනේ. එතකොට 3000යි මේ පෙට්ටියේ පරිමාව කැටයක පරිමාව ඉස්සරලා කිව්ව වැරදි. 3 අරක් 4 12යි 12 අරක් 2 24යි. බලන්න 3024න් බෙදුවොත් 60 50ට වැඩි එනවා. හරි මේ බලන්නකෝ. 24න් බෙදුවොත් ඉතිරතුව බෙදෙන්නෙත් නැති වෙයි. 24 24 එකයි 30ට 24 ඒවා එකයි ඉතිරි 60යි 60ට 24 ඒවා 2යි 48යි 60 100 ගාණක් එනවා. එහෙනම් මං ඉස්සලා කියපු ප්‍රකාශය ආපහු ඉල්ලාස් කරගන්නවා. මං ඉස්සරලා කිව්වේ 20 15 10 කියලා දාපු උත්තරේ හරි කියලානේ. ඒක වැරදි. ඒ උත්තරේ වැරදි. එයා කැට 100 ගාණක් අසුරනවා. එහෙනම් මෙන්න මේ නිවැරදි උත්තරේ මේකයි. බලන්න ආපහු ගත්ත හැටි කැට එක දිග 4යිනේ. දිග අතර 20 ගත්තාම 4 ඒවා 5ක් නේ 20 දිග අතර කැට 5ක් පුළුවන්. කැට එක පළල පෙට්ටියේ පළල පැත්තට එන්න ගත්තාම 15ක් ගත්තොත් 3 ඒවා 5ක් නිසා පළල අතර 5ක් පුළුවන්. එහෙනම් 5 අරක් 5 25යි. එක තට්ටුවකට පුළුවන් මේ වගේ එක තට්ටුවකට කැට 25ක් අසුරන්න පුළුවන්. කැට 50ක් වෙන්න තට්ටු දෙකයි නෙවනේ. කැටයක උස තියෙන දෙකක් නිසා අදරා ගන්න
උස තියෙන දෙකක් නිසා තට්ටු දෙකක් වෙනකොට උස කීයක් වෙනවද සෙන්ටිමීටර 4ක් වෙනවා. එහෙනම් මෙන්න මේ උත්තරේ තමයි හරි උත්තරේ. දිග අතට දිග 20යි පළල 15යි උස 4යි කියලා ගත්තා නම් ඒක එක අවස්ථාවක්. තව වෙනස් කරගන්න පුළුවන් මේවා. දිග 15යි සෙන්ටිමීටර 20යි තියෙන්නේ. දිග 20යි පළල 15යි සෙන්ටිමීටර උස 4යි සෙන්ටිමීටර. ඔන්න දැන් උත්තරය අර ඉස්සරලා හදපු විදියට හරි කියලා තහවුරු කරගන්න විදියට. හරි කියලා තහවුරු කරගන්න විදියට. මේ පෙට්ටියේ පරිමාව වෙන්නේ 20 ගුණ කිරීම 15 ගුණ කිරීම 4යි. හරිද? ඝන සෙන්ටිමීටර. බලමු. දෙවරක් 15 30යි 30ක් 4 120 යකට බිඳිනවා. ගුණ කරපුවා වෙන්නේ 1200ක් කියලා. අපි දැන් අඩුම පරිමාවක් තියෙන පෙට්ටියේ පරිමාව වෙන්නේ 1200යි. අර කැට එකක පරිමාව වෙන්නේ 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2නේ. එතකොට එනවා 4 3 12යි 12 2 24යි. ඔන්න පුතේ මේ ආවේ මොකේ පරිමාවද? එක කැටයක පරිමාව. බලමු පෙට්ටියේ පරිමාව කැටයක පරිමාවෙන් බෙදලා 50 එනවද කියලා. 1200 24න් බෙදනවා. බලන්න 12 ගොඩවල් 1යි 0යි 12 ගොඩවල් 2යි. 100 දෙකෙන් බෙදුවොත් 50යි කියලා එනවා. අන්න උත්තරේ නිවැරදිද කියලා පරීක්ෂා කරලා බැලුවා. කැට 50ක් දාන්න පෙට්ටියේ දිග 20යි පළල 15යි උස 4ක් ගත්තා නම් හරි. හැබැයි මේක වෙනස් කරන්න පුළුවන්. තව දිග අතට කැට ගාන වැඩි කරලා පළල අතට කැට 50ක් මේ ගන්න තියෙන්නේ. වඩා ලේසි උත්තරේ තමයි මේක. වෙනස් කරලා ගන්නත් පුළුවන්. හොඳයි. මේක ආව හැටි සහ උත්තරේ නිවැරදි බව තක්සේරු කරගන්න හැටි සටහන් කරගන්නකො. හොඳයි. ඒක ඉවරයිනේ. බලමු ඊළඟ ගානට යමු. සටහන් කරගන්න ඇති. ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්නත් පුළුවන්. කොහොමද දැන් ඉස්කෝලේ පටන් ගන්නවා? සම්දා. එතකොට අපි පන්ති කරන ක්‍රමවේදයේ පොඩි ආපහු තිබ්බ විදිහට පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. එතකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා අහන්නත් පුළුවන්. ඊළඟට මේ ඔන්ලයින් පන්තිය උදව්වට ගන්න කොයි වෙලේ ආය උදව්වට ගන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි හැම දෙයකම සූදානම්ව ඉමු. එතකොට බලමු අපි
ඊළඟ ගැටලුවට ගිහිල්ලා. පැත්තක දිග 10යි. ගණකයක් කුණු කරලා ගණක 8ක් හදනවා. ඒ හදන ගණකේ ධාරයක දිග. එහෙනම් විශාල ගණකයේ පරිමාව අපි ලිව්වොත් විශාල එකේ පරිමාව විශාල ගණකයේ පරිමාව පරිමාව 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10යි. ඝන සෙන්ටිමීටර් 1000යි. right ඊළඟට කුඩා ගණක 8ක් නේ හදන්නේ. ඒ නිසා කුඩා ගණකයක පරිමාව පරිමාව 1000 බෙදීම 8 දැන් උදේ 125යි ඝන සෙන්ටිමීටර. එහෙනම් ධාරයක දිග කල්පනා කරලා බලන්න මොන සංඛ්‍යාව නැවත නැවත තුන් පාරක් ගුණ කරොත්ද 125 එන්නේ. හරි. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 තමා 5 5 25 125. නිසා ධාරයක දිග එන්න ඕනේ සෙන්ටිමීටර් 5. ඒකේ මට උත්තරේ කලින් අහන්න බැරි වුණා අපරාධේ. ධාරයක දිග සෙන්ටිමීටර් 5යි. හොඳයි අඩුපාඩු වෙලා තියෙනවා නම් සම්පූර්ණ කරගන්න නැත්නම් ඕකේ එකක් දෙන්න. පරිමාව අභ්‍යාසයේ අන්තිම ගාන ඊළඟට තියෙන්නේ. යාමාර රබර් බෑන්ඩ් එක දාන්න පුළුවන් ස්ලෝප් එකකට. පාඩමට යන්න උරුතේට. ඒක මෙහෙම කරන්න. මොහොම අතුලපුවම ඔය කම්බි එක ඉස්සරහට නෝකෙද කරලා තියෙනවා. හොඳයි. ඉවර කරගෙන තියෙන්නේ පැත්තක දිග 5යි මම හිතන්නේ ඒක හැමෝගෙම බලන්න. ඒ වගේම ගානකුත් හැදුවා වගේ මතකයි මට මේ සතියේ. ඒ හින්දා ගැටලුවක් නැතුව ඇති. ඊළඟට බලන්න මේ වගේ මේ පෙට්ටි එක ඔයාලා පොතේ තියෙන රූපේ දලසටහනක් මේ යන්නේ මේ වගේ. ගණක අසුරලා තියෙනවා. මේ වගේ අසුරලා තියෙන්නේ. බලන්න ඒකේ දීලා තියෙන්නේ මේ කුඩා කැටේ දිග 8යි. මේ අතට 8 අරන් තියෙනවා. උස 3යි. 6යි පාඩ. මේ විදිහට බලන්න විශාල පෙට්ටියේ දිග පළල උස දීලා තියෙනවා 50යි 40යි 30යි කියලා. එහෙනම් මේ දිග 50යි 40යි 30යි. දැන් අහන ප්‍රශ්නේ බලමු. රූපයේ දැක්වෙන්නේ සෙන්ටිමීටර් 50 40 30 බිලුම් ඇති පෙට්ටියකට 8 6 3 බිලුම් ඇති සබන් කැට ඇසරීමට අවශ්‍ය වී ඇත. සබන් පෙට්ටි තට්ටු 10ක් ඇසරීමට උපදෙස් දී ඇත. හරිද? එක කැටයක උස 3යි නම්
30ක් වෙනකොට තට්ටු 10ක් පුළුවන්. ඇසවීමට උපදෙස් දී ඇත. එසේ ඇසවිය හැකි උපරිම සබන් පෙට්ටි ගණන. සබන් මේ ලොකු පෙට්ටියට සබන් පෙට්ටි අසුරන්න. සබන් පෙට්ටි. සබන් අර පෙට්ටි වල දාපු සබන් තියෙන රාණි සබන් ඒ වගේ සබන්. රයිට්. ඒතර දැන් කියනවා කොච්චරක් අසුරන්න පුළුවන්ද කියලා. හොඳයි. ඔයාලගේ උත්තරේ දාන්න මේකේ උත්තරේ බලමු හරිද කියලා. උපරිම සබන් කැට කීයයිද? තට්ටු නම් 10ක් පුළුවන්. යට තට්ටුවේ කීයද කියලා හොයාගෙන ගුණ කරලා ගත්තාම හරියි. ඔය දාන්න උත්තරේ බලන්න. ප්‍රමිති 400යි දීප්මි 250යි චාන්දනි 416යි 400යි ගොඩක් උත්තර දෙනවා එක දෙකට වෙනස් උත්තර. හරි. තව ටිකක් ලං කරනවා. තව එකක් තිබ්බනේ රබර් බෑන්ඩ්. අරගෙන වයින්ද? right බලන්න එහෙනම්. ඔන්න එක තට්ටුවක උදේ මේ අතර තියෙන්නේ 50 සෙන්ටිමීටර්. ඒ අතර හිටින්නේ සබන් කැටි 6ක් දිග දාරේ. එහෙනම් 56න් බෙදුවොත් 50ට 6 වරක් 8යිනේ. එහෙනම් මේ අතර පුළුවන් සබන් කැට 8ක් තියන්න. මේ අතර සබන් කැට 8ක්. දිග අතට 50 බෙදීම 6 ආසන්න විදියට 8ක්. ඉඩක් එනවා. 50ට 6 වරක් 8යි 48යි සෙන්ටිමීටර් දෙකක ඉඩක් එනවා. ඒ එන ඉඩට සබන් කැටේ මොන අතරවත් අය අනිත් අතරෙන් බස්සන්න බෑ. මොකද දෙකක් නේ තියෙන්නේ. right. දිග අතට 8යි. පළල අතට නම් හරියටම ගානට එනවානේ. මේ දිග 40යි. ඒකට දාන්නේ 8 දිග 8 ඒවා. එහෙනම් 48න් බෙදුවොත් පරිපූර්ණ සංඛ්‍යාවක් වෙනවා 40ට 8 වරක් 5යි. දිග අතර සබන් කැට 8ක් වෙනවා පළල අතර සබන් කැටේ දිග අතර තියන්නේ. නමුත් පෙට්ටියේ මම මේ පළල අතට සබන් කැට හිටිනවා 5ක්. එහෙනම් පුතේ එක තට්ටුවකට එනවා සබන් කැට 8 වරක් 5 කීයද? 40ක් වෙනවා. එක තට්ටුවක කැට ගන්න. එක තට්ටුවක කැට ගන්න. 8 වරක් 5 40යි. එක තට්ටුවක කැට 40යි. තට්ටු 10ක් එනවා. තට්ටු 10ක් යනවා. හරි. තුනේ ඒවා 10ක් නේ 30ක් වුණා. එහෙනම් මුළු සබන් කැට ගන්න එන්න ඕනේ 40 ගුණ කිරීම 10 400යි. 40 ගුණ කිරීම 10 400යි. හොඳයි උත්තර ගොඩක් කිව්වා. ඉස්සරෝම 400 වල තියෙන්නේ ආරසිය සයුරන්ගි 400 වල තියෙනවා. මම දැක්කා යොහානි වල තියෙනවා. සිරුනි වල තියෙනවා 400. ඉස්සෙල්ලා මම දැක්කා පෙමින්දි වල තියෙනවා.
ඒ අනුව වැරදුනා අය හිතා ගන්න මොකද්ද වැරදුනේ කියලා. අර පොඩි ඉඩට සබන්කට ආයේ කෑලි කපලා එහෙම දාන්න බෑ. තවත් පෙට්ටි. හරි. එහෙනම් උත්තරේ 400 ආව හැටි පැහැදිලි කරගන්න. ඔන්න අපි මේ 22 එක අභ්‍යාසයේ පරිමාව සම්බන්ධ අභ්‍යාසය කතා කරලා ඉවර කරේ. ඊළඟට ධාරිතාවය සම්බන්ධ අභ්‍යාසය 22.2 අභ්‍යාසය. 22.2 අභ්‍යාසය. ඒකත් ඉවර කරලා ඔයාලා දකින්න ඇති මේ වැඩ කරන අතරේ කව කට්ටක් එහෙම හදලා ගන්නවා. වෘත්තේ පාඩම ඊළඟට තියෙන්නේ. වෘත්තේ පාඩමට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ පාඩු දැක්කම අලුත්ම පන්නේ කව කට්ටක් මේ. හරි. right. ඔයාලත් ලෑස්ති වෙලා ඉති කියලා හිතනවා. right බලන්න එහෙමනම් රූපය දැක්කන එක් මාරු ටැංකියේ ධාරිතාවය ලීටර් වලින් සොයන්න. right. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා. හරි. මේ පළවෙනි එකේ දිග මීටර 1.5 කියන්නේ සෙන්ටිමීටර 150යි, පළල 100යි, උස 100යි. මීටරයක් නේ ඝන සෙන්ටිමීටර වලින් එන්නේ. හරි. එතකොට ಗುಣ කරපුවාම 150යි අගට තව බිංදු 2.4ක් වැටෙනවා. ඝන සෙන්ටිමීටර. ලීටර් කරන්න 1000න් බෙදනවා. ඝන සෙන්ටිමීටර 1000ක් මේ ලීටර එක වෙන්නේ 5යි. 1000න් බෙදනවා. බිංදු 3ට බිංදු 3 කැපුණාම ලීටර 1500යි. දැන් පුතේ කාට හරි මේක මෙහෙම හදන්නත් තිබ්බා. හැබැයි ඒක දිග මීටර 1.5යි, පළල මීටර 1යි, උස 1යි. 1.5 එකෙන් ගුණ කරා ඒ උත්තරේ එකෙන් ගුණ කරොත් ඝන මීටර 1.5 කියලා එන්නේ. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000යි කියලා ලබන අවුරුද්දේ තමයි ඉගෙන ගන්න. මේක 1000න් ගුණ කරා නම් ඒත් ලීටර් 1500 වෙනවා. හරි. එතකොට මේ විදිහට හදලා තියෙනවා නම් ඒ ඝන මීටරයකට ලීටර් 1000 කියන එක 9 ශ්‍රේණියේදී අපි උගන්වන්නේ. ඉතින් මේකේ පොඩි ගැටලුවක් තියෙනවා මේ මීටර වල විනුම් ඇයි දැම්මේ කියලා. ඒ වුණාට මේ ක්‍රමයට හැදුවේ ඇයි? මීටර 1.5 සෙන්ටිමීටර 150යි මීටර 1 සෙන්ටිමීටර 100යි 100යි. ಗುಣ කරපුවාම ඝන සෙන්ටිමීටර වෙනවා ලීටර් කරන්න 1000න් බෙදුවා. ඊළඟ දෙවෙනි රූපයත් එහෙමම තමයි. දෙවෙනි රූපය දෙකේ එකේ දෙක ගුණ කිරීම මීටර දෙක කියන්නේ සෙන්ටිමීටර 200ක් නේ. 200 ගුණ කිරීම 100 ගුණ කිරීම 75. ඝන සෙන්ටිමීටර වලින් එනවා උත්තරේ. එතකොට 75 දෙකෙන් ගුණ වුණොත් 150යි. 75 දෙකෙන් ගුණ කරලා එන උත්තරේ දැම්ම කොහොමත් අගට බිංදුව 4ක් වෙනවා. ඝන සෙන්ටිමීටර. දැන් පුතේ ලීටර් කරන්න ආයෙත් 1000න් බෙදන්න. ඒත් උත්තරේ එන්නේ 1500. හොඳයි අඩුපාඩු වෙලා තියෙනවා හදා ගන්නකෝ.
හොඳයි ඉවර ඇති ඊළඟට යමු අපි බලමු ධාරිතාව ලීටර් 12ක් වූ ටැංකියක තෙල් ලීටර් 3 මිලිලිටර් 800ක් ඇත. ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට තවත් කොපමණ තෙල් ප්‍රමාණයක් දැමිය යුතුද? හොඳයි. ධාරිතාවේ 12යි ලීටර්. ලීටර් 12ක් තියෙන්න ඕන. මේකේ 12යි මිලිලිටර් නැහැ. මේකේ දැනට තියෙන්නේ 3යි 800ක්. ලීටර් මිලිලිටර් ගණන් හදන හැටි අපි දන්නවා. සම්පූර්ණයෙන් පිරෙන්න නම් 3යි 800ට තව කොච්චරක් දාන්න ඕනද කියලා හොයන්නේ මේකෙන් මේක අඩු කරලා. හොඳයි අඩු කරපුවාම ආ උත්තරේ දාන්න බලන්න ඔයාලගේ. ටක් ගාලා දාන්න. ඒකක ඕනේ නැහැ. ඔයාලගේ උත්තරේ දාන්න බලන්න. ඔව් එකම උත්තරේ එනවා. හැබැයි මිලිලීටර් තියන්න පුළුවන් නේ. හරි. මිලිලීටර් තියන්න පුළුවන් නේ. උපරිම 999 නේ 1000ක් වුණ ගමන් ලීටරයක් වෙනවනේ. හොඳයි පුතේ. බිංදුවෙන් 800ක් බෑ ලීටරයක් මිලිලීටර කොට ගත්තොත් 1000ක්. 1000න් 800ක් අඩු කරන්න. එතකොට උත්තරේ 200ක්. ඒ අනුව මෙතන උත්තරේ 200ක්. මෙතන එකක් ගත්ත නිසා 11න් 3ක් අඩු වුණාම 8ක්. එහෙනම් උත්තරේ මොකද්ද? लीटर 8යි මිලිලීටර 200යි. लीटर 8යි මිලිලීටර 200යි. මිලිලීටර 200යි. මේකයි උත්තරේ. මේක මිලිලීටර වලින්ම ලියනවා නම් 8200යි. හැබැයි ඊට වඩා හොඳ උත්තරේ लीटर 8යි මිලිලීටර 200 කියන එක 8200යි. ඒ උත්තරේ ගන්නවා නම් මෙහෙම හදන්න නැත්තේ මෙහෙම. ලීටර 12ක් කියන්නේ මිලිලීටර 12000. लीटर 3යි මිලිලීටර 800ක් කියන්නේ 3800ක්. මේ දෙක අඩු කරපුවාම 8200යි මිලිලීටර. එහෙම හදන්නත් පුළුවන් හොඳ උත්තරේ. මේ උත්තරේ අරගෙන ඊට පස්සේ ලීටර හා මිලිලීටර කරන්න 8200 කියන එකට යන්න උත්තරේ ගන්න. හොඳයි බලමු ඊළඟට යමු. භාජනයක ධාරිතාවය මිලිලීටර 150යි කුටි භාජනයක්. එය සම්පූර්ණයෙන් බීම වර්ගයකින් පුරවා එම බීම විශාල බෝතලයකට දමනු ලැබේ. මේ ආකාරයට වාර 10ක් දැමුව විට විශාල බෝතලයේ ඇති බීම ප්‍රමාණය ලීටර් කීයද? අනිවාර්ය ලේසි නේද? මිලිලීටර 150යි එකපාරකට ඒක කීයෙන් ගුණ කරනවද? 10න් ගුණ කරොත් මිලිලීටර 1500යි නේ. ඒක ලීටර් වලින් කියනවා නම් लीटर 1.5 10න් බෙදුවා. ඊළඟ හතරවෙනි ගානට යමු. හතරවෙනි ගාන බෝතලයක දියර මිලිලීටර 1300ක් ඇත. එයින් ධාරිතාවය 65ක් වූ කුඩා කුප්පි වලට බෙහෙත් මිලිලීටර 50 බැගින් වත් කරනු ලැබේ. එසේ පිරවිය හැකි උපරිම කුප්පි ගණන. දැන් පුතේ එයින් ධාරිතාවය කියන්නේ අල්ලන මුළු ප්‍රමාණය 65ක් වෙන කුඩා කුප්පි වලට බෙහෙත් දාන්නේ මිලිලීටර 50 ගානේ. කුප්පියේ ධාරිතාවය වැඩක් නැහැ. බෙහෙත් ධාරිතාවය මිලිලීටර 50නේ. බෙහෙත් තියෙන්නේ මිලිලීටර 1300යි. 50 ගානේ තමයි කුප්පියකට දාන්නේ. එහෙනම් 5න් බෙදුම් 0.0 කපලා 5 2යි 10යි ඉතුරු 3යි 30 5 6යි. එහෙනම් උත්තරේ එන්නේ කුප්පි 26යි. කුප්පි 26යි. කුප්පි ගණන 26යි.
හරි 26 කියලා දාලා තියෙනවා. හොඳයි. ඊළඟ පස්වෙනි ගානට යමු. ධාරිතාවයේ ලීටර 20ක් වූ භාජනයක් සම්පූර්ණයෙන්ම කිරි වලින් පුරවා ඇත. මෙම කිරි වලින් ලීටර 8 මිලිලීටර යෝගට් සෑදීමටද 10ක් මුදවන ලද කිරි හැටි සැකසීමට යොදා ගන්නා ලදී. ඉහත යොදා ගැනීම වලින් පසු ඉතිරි වන කිරි ප්‍රමාණය කොපමණද? right. ලීටර මිලිලීටර එකතු කරන ගණන් පොඩි පන්ති වලදී හතේ පන්තියේදී කරලා තියෙනවා. ලීටර මිලිලීටර 8යි 800ක් යෝගට් හදන්න ඕනේ. 10යි 800ක් ගන්නවා කිරි හට්ටි හදන්න. දැන් මොකද කරන්නේ මේ දෙක එකතු කරපුවාම කොච්චරක් පාවිච්චි කරනවද කියලා එනවනේ. අපි දන්නවා ලීටර මිලිලීටර 1000ක් තමා ලීටරයක් වෙන්නේ. එහෙනම් එකතු කරොත් මෙතන එනවනේ 1600ක්. මෙතන 18ක්. මෙතනින් 1000ක් වෙනකොට මෙතෙන් එකක් වෙනවනේ. එහෙනම් මෙතන 19යි. මෙතන ඉතුරු වෙන්නේ 600යි. 19යි 600ක්ම දැන් පාවිච්චි කරනවා. තිබ්බේ ලීටර 20යි. එහෙනම් ලීටර 20යි මිලිලීටර බිඳුවෙන් ලීටර 19යි මිලිලීටර 600ක් අඩු කරන්න. ඒ අනුව බිඳුවෙන් 600ක් බෑ එකක් ඉල්ල ගත්තාම 1000යි. 1000න් 600ක් අඩු කරොත් එතන උත්තරේ 400යි. මේ 19න් 19 අඩු වුණාම උත්තරේ දීුවා. එහෙනම් මිලිලීටර 400යි කියලා උත්තරේ දාලා තියෙනවා. හොඳයි උත්තරේ දාපු අය ඉන්නවා. බලමු යාළුවෝ උත්තරේ ගොඩාක් දෙනෙක් මිලිලීටර 400 දාලා තියෙනවා. හොඳයි ගොඩක් හොඳයි ඔක්කොම කරලා තියෙන බව පේනවා. ඒ පස්වෙනි ගාන තවත් තියෙනවා ගණන් පොඩි ගණන් තුනක් ඒකේ. පැත්තක දිග සෙන්ටිමීටර 15ක් කරන ඝනකාකාර හැඩති. භාජනයක් පිරවිය හැකි උපරිම පිරවල් පරිමාව මිලිලීටර කීයද? ඒවා ඉතින් අපි කරපුවාමයි උත්තරේ කීයද දාන්න බලන්න. ඔව් 15 තුන් පාරක් ගුණ කරන්න තියෙන්නේ 15 ගුණ කිරීම 15 ගුණ කිරීම 15යි පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර මිලිලීටරුත් ඔය ගානමයි. එතන පුතේ උත්තරේ මොකක්ද වෙන්නේ 15 සරක් 15 225 225 15න් ගුණ කරන්න 5 සරක් 5 25 දෙකක් ඉතුරුයි 5 සරක් දෙක 10යි 2යි 12යි 2යි එකක් ඉතුරුයි 5 සරක් දෙක 10යි 1යි 11යි ආපහු 5 සරක් 5 25න් 5ම දෙකක් ඉතුරුයි 5 සරක් දෙක 10යි 2යි 12යි 2යි එකක් ඉතුරුයි 10 1යි 11යි එක්කලක් 5යි 2යි 2යි 5යි 7යි 3යි 3යි 3375 3375යි මිලිලීටර උත්තර දාලා තියෙනවද බලමු ඔව් ගොඩක් දෙනෙක් දාලා තියෙන උත්තරේ ගොඩක් හොඳයි පතුලේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 800ක් වූ ඝනකාභ්‍යාකාර භාජනයකට ජලය ලීටර 48ක් දැමුව විට ජල කඳ නගින උස. දැන් පුතේ පතුලේ වර්ගඵලයේ උසෙන් ගුණ කරොත් තමයි පරිමාව එන්නේ. ලීටර 4.8ක් කියන්නේ ඝන සෙන්ටිමීටර නැත්නම් මිලිලීටර 4800ක් නේ. ඝන සෙන්ටිමීටර 4800ක්. මේ පරිමාව මේ පතුලේ වර්ගඵලය 800යි. එහෙනම් උස හොයන්නේ පරිමාව පතුලේ වර්ගඵලයෙන් බෙදලා. මේ සතිය කියලා දුන්නා. උස එතකොට එනවා 6 සෙන්ටිමීටර. බලන්න 6 සෙන්ටිමීටර දාපු අය ඉන්නවද? ඔව්. ගොඩාක් අය ඉන්නවා. හොඳයි. ඒ කියන්නේ පාඩම හොඳට තේරිලා තියෙනවා. අන්තිම ගානේ අභ්‍යාසයේ
දිග පළල උස පිළිවෙලින් 4යි 2යි සමපාය බිඳුවයි සමන ඝනපරිමාණ ධාරිතාවය සොයන්න. ඉතින් අපි ඝන සෙන්ටිමීටර කරලා ලීටර් කරමු. දිග මීටර 4යි කියන්නේ සෙන්ටිමීටර 400යි. 250යි 80යි. ගුණ කරලා 1000න් බෙදන්න. ඔව් ඔව්. එතකොට ලීටර් වාදනයේ ධාරිතාවය සොයන්න ලීටර් කීය දෙන්නේ කියලා බලමු. මේක 25 ඒවා 4ක් 100යිනේ. 100 8ක් 800යි. හැබැයි අගට එනවා බිංදු 4ක් එනවා. දැන් පුතේ මේක එන්නේ ඝන සෙන්ටිමීටර්නේ. ලීටර් කරන්න 1000න් බෙදනවා. 8000ක් වෙනවා නේද උදේ? 8 වගේ උත්තරයක් දැක්කේ මම. ඒ කියන්නේ ලීටර තමයි. නෑ නෑ. ඔය ලීටර් ගාන ඉන්නේ. උදේ මේ ඝන සෙන්ටිමීටර් ගාන එනවනේ 8 මිලියනයක්. ඒක 1000න් බෙදපුවාම ලීටර් වෙනවා. මෙතන සෙන්ටිමීටර 400යි 400යි 80යි සෙන්ටිමීටර. එතන ඉන්නේ ඝන සෙන්ටිමීටර් මිලියන 8ක්. 1000න් බෙදපුවාම ලීටර් 8000ක් කියලා එන්නේ. ඔන්න පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඔව් උත්තරේ ගොඩාක් දෙනෙක් 8යි කියලා දාලා තියෙන්නේ. ඒ වැරදිලා තියෙන්නේ. පොතන තේරුම් ගන්න ආපහු කියන්නම්. මේ ගානේ දිග පළල දිග මීටර 4ක්. මීටර 4ක් කියන්නේ පුතේ සෙන්ටිමීටර 400ක්. පළල 2.5ක් කියන්නේ සෙන්ටිමීටර 250ක්. උස බිඳුවයසම 8ක් කියන්නේ සෙන්ටිමීටර 80ක්. මේ එන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද කියලා. මේකේ ගුණ කරාම 4 වරක් 25 100යි 100 වරක් 800යි. අගට බිඳු 2යි 3යි 4ක්ම එනවා. මේ ඝන සෙන්ටිමීටර. ඒකමයි මිලිලීටර් වෙන්නේ. මිලිලීටර් වෙන්නේ. 3යි 4යි 6යි. හරි. ලීටර් කරන්න ඕක පුතේ 1000න් බෙදන්න ඕනේ. මේක 1000න් බෙදුවාම ලීටර් වෙනවා. බිඳු දෙක බිඳු තුන කැපුවාම ලීටර 8000යි කියලා. ඔන්න උත්තරේ. හැබැයි ඝන මීටර නම් 8යි. බලයි උත්තරේ 8 කියලා දාලා තියෙන ඝන මීටර නම් ලීටර 1000ක් ඝන මීටර ඒක 9 ඉගෙන ගන්න. ඒ නිසා 8000 ලීටර කියන එක තමයි ධාරිතාවය හොයන්න හොඳම තියෙන එක. හොඳයි. තවත් පුංචි අභ්‍යාසයක් තියෙනවා. එතකොට සාකච්ඡා කරලා ඉවර කරමු. මේකේ නම් මකනවා. අන්තිම එක නිමානය කියන්නේ විධිමත් ගණනය කිරීමකින් තොරව යමක අගය ප්‍රකාශ කිරීම. බලමු රූපයේ දක්වන භාජනයේ මිලිලීටර් 150ක් ඇත භාජනයේ ධාරිතාව. බලන්න මෙන්න මේ විදිහට අපේ මුළු උස ප්‍රමාණය මයින් සෙන්ටිමීටර වලින් බලන්න මේ විදිහට මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර් ආසන්න විදිහට සෙන්ටිමීටර් 3ක් විතර තියෙනවා. පිරලා තියෙන සෙන්ටිමීටර් 1ක් විතර. මේ එහෙනම් තේරුම් ගන්න පුළුවන් 3න් පංගුවක් තමයි මේ 150ක් කියන්නේ. 3න් පංගුවක් 150යි. එහෙනම් පුතේ වාජනයේ ඇති ද්‍රව ප්‍රමාණය වාජනයේ ධාරිතාවය අල්ලන මුළු ප්‍රමාණය 153න් ගුණ කරා 450. ඔන්න ඒකේ උත්තරය. ඊළඟට පූජාවකට දැල්වීමට පහන් 100ක් සකස් කර ඇත. ඒවා සියල්ල සම්පූර්ණයෙන් තෙල් වලින් පිරවීමට තෙල් ලීටර 3ක් වැය වේ.
වැයවිය. පහනක ධාරිතාවය. එහෙනම් ඔක්කොම පහන් 100යි. සම්පූර්ණයෙන් පුරවන්න තෙල් ලීටර 3ක් යන පුතේ මිලිලීටර 3000යි. එක පහනකට පහන් 100යිනේ 100න් බෙදනවා. ආසන්න වශයෙන් හැම පහනකටම මේ ප්‍රමාණයම අල්ලන්නේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් වෙනවා. එකයි නිමානය කියන්නේ. එක පහනක තෙල් 30යි වෙන්නේ. මිලිලීටර. right. ඒකෙත් උත්තරේ දාලා තියෙනවා අන්තිම එක. යම් නිවසක දිනකට සාමාන්‍යයෙන් ජලය ලීටර 275ක් අවශ්‍ය වේ. මෙම නිවසට සතියකට අවශ්‍ය ජලය රඳවා ගැනීමට අවශ්‍ය ටැංකියේ අවම ධාරිතාවය. සතියට ඕන හරියටම ගානම තිබ්බනම් අවම වෙනවනේ. දවසකට 275යි නම් ලීටර සතියට දින 7යි නම් 7ෙන් ගුණ කරනවා. බලමු ඒකේ කොතරම් දෙන්නේ කියලා 7ෙන් ගුණ කරනවා. 4ක් 5 35යි 3ක් ඉතුරුයි 4ක් 49යි 3යි 52න් 2 දැම්ම 5ක් ඉතුරුයි 4ක් 2 14යි 5යි 19යි එහෙනම් අවමදාරිතාවය එන්න ඕන ලීටර 1925යි ලීටර 1925යි අවම ටැංකිය තියෙන්න ඕන 1925යි හැබැයි ඉතින් ටැංකිය තියෙන්නේ ලීටර 500 ඒවා 1000 ඒවා 2000 ඒවා ඒ වගේ තියෙන්නේ අවමදාරිතාවය නිමානය කරන්න එහෙනම් අපිට වෙන උත්තරේ 1925 ලීටර හොඳයි ඒ උත්තරේ අරන් ගත්තා ඉන්නවා ගොඩක් අය දාලා තියෙනවා ඊටාම සාර්ථකව අභ්‍යාස කරලා තියෙන බව පේනවා උත්තර ටට්ටක් ගාලා දානවා කියන්නේ අභ්‍යාස කරලා තියෙනවා කියන එක ඊගන ප්‍රසාදය පළ කරනවා පතුරුයි හොඳයි එහෙනම් පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා තව අභ්‍යාස ඔක්කොම හැදුව නිසා ඒ කාලයේදී අපි ඊළඟ පාඩමට යමු මේ පොතේ ලේසි පාඩමක් තියෙන්නේ මේ පාඩමට යන්න නම් පැන්සල කවකටුව ඉරේසරය ඒවා ටික හොයා ගන්න ඕනේ වෙලාව 12යි හරි මිනිත්තු 5ක් විතර අරන් මිනිත්තු 5ක් දෙන්නම් පැන්සල උල් කරගෙන කවකටුවේ හයි කරගෙන අරන් එන්න කොටක් ගාලා වතුර ටිකක් එම් බීලා අරන් එන්න ටක් ගාලා අරගෙන ආවම ඕකේ එකක් දෙන්නකො ඒ පඩු ළඟම තියෙනවා කාගේ එළියට ගන්න. නෑ. බැටරිය 28යි. පය භාගය right ඔක්කොමලා ඕකේ වගේ හොඳයි පුතේ ඔක්කොමලා ඕකේ වෙලා ඉන්නේ එහෙනම් පටන් ගමු වෘත්තය CIRCLES circles හරි උදේ මතක ඇති පොඩි පන්ති වල මෙන්න මේ වගේ ගෙදර තියෙන මොකක් හරි දෙයක් උදව් කරගෙන කඩදාසියක වෘත්තයන්ත හරි මේ ගෙනාවේ බිස්කට් දාලා තියෙන එකේ තියෙන ඉක්මනට ගෙනියන්න ඕනේ නැත්තම් කූඹි කරනවා බිස්කට් වල හරි එහෙනම් හරි එතකොට මේ වගේ කඩදාසියක් අරගෙන වෘත්තයක් ඇඳලා කැපුවා කපලා නැමුවා
එක මතක කියන සමාන කොටස් වලට. පුරාන් එහෙම නැමුවාම නැමුම් රේඛාවකට අපි කිව්වේ වෘත්තය මොකක්ද? සමමිතික අක්ෂයක් කියලා. ඒතකොට මේ වගේ එක එක විදිහට නමන්න පුළුවන් වෘත්තය. සමමිතික අක්ෂ ගොඩාක් ඉන්නේ. එතකොට මේ සම්මිතික අක්ෂ ඔක්කොම හම්බෙන තරට අපි කියව වෘත්තේ අතවසරදී කේන්ද්‍රය කියලා. ඊළඟට කේන්ද්‍රයෙන් ඉඳලා වෘත්තයට තියෙන දුර අපි හතවසර ඉගෙන ගත්තා අරය කියලා. ඊළඟට මෙන්න මේ දෙකට එක නැමුම් රේඛාවක් ගත්තාම මේකට අපි ඉගෙන ගත්තා විස්කම්භය කියලා. එහෙනම් පොඩි පන්ති වල ඉගෙන ගත්තා කේන්ද්‍රයයි අරයයි විස්කම්භයයි. හැබැයි කවකටුව භාවිතා කරලා වෘත්ත හැදෙන්නේ නැහැ. අපි දැන් කවකටුව පාවිච්චි කරලා වෘත්තයක් අඳිමු. කවකටුව පාවිච්චි කරලා වෘත්තයක් අඳින්න කලින් මාතෘකාව ලියන්න. පොඩි පන්ති වල ඉගෙන ගත්ත ටික මාතෘකාවලට වෘත්තයක කේන්ද්‍රය ක්‍රමා අරය හා විස්කම්භය කියලා ලියලා වෘත්තයක් අඳින්න මේ වගේ මගේ එක්කම අඳින්න වෘත්තයක් එතකොට මෙන්න මේ වගේ සමමිතික අක්ෂයක් යන්නේ හැකි අපිට කාඩේරි වලින් අඳින්න සමමිතික අක්ෂය අඳුර ගන්න මතක් වෙන්න මෙන්න මේ සමමිතික අක්ෂය සමමිතික අක්ෂය සමමිතික අක්ෂය අක්ෂයක් කියලා දාම රාශියක් තියෙනවනේ තමා වෘත්තේ මොකක් කියලා කියන්නේ විස්කම්භය කියලා කියන්නේ විස්කම්භයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයමීටර් කියලා. ඒ නිසා D කියලා ගන්නවා විස්කම්භයට. ඊළඟට මෙතන වෘත්තය අඳින්න තව කට්ට තිබ්බ තැන තමයි මේ වෘත්තේ කේන්ද්‍රය වෙන්නේ. කේන්ද්‍රය. ඊළඟට මේ රුල තියලා අඳින්න හැම ඒවාම මේ දිග ප්‍රමාණය තමයි අපි වෘත්තේ අරය කියලා. අරය. එකක් මෙහෙම දාන්නම්. අරය. මේ ටික අඳුර ගන්න හරිය ලේසි. හතේ පන්ති කරපුවා සම්මිතික අක්ෂයට අපි කියනවා විස්කම්භය. ඊළඟ අරය කේන්ද්‍රය. හොඳයි වෘත්තයක් ඇඳලා මේ ටික ලකුණු කරගන්න. හොඳයි. ඉවර නම් දෙන්නකෝ ඕකේ එකක්. ඕකේ එකක් දෙන්න බලන්න. හරි. එහෙනම් මේ ටික ඉවරයි. ඊළාට අලුතෙන් අපි ඉගෙන ගන්නවා මෙන්න මේ කාරණේ. වෘත්තයක යාය
ජාය. බලන්න පුතේ මේ වගේ හරි ලේසි පාඩමක් මේ පාඩම. මේ වගේ වෘත්තයක් ගත්තාම අඳින්න වෘත්තයක් මෙතන කේන්ද්‍රය අපි 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. මෙන්න මේ වගේ තැනක ලක්ෂයක් ගත්තොත් ඒ වෘත්තයේ තුල ලක්ෂයක්. මේ වගේ ලක්ෂයක් ගත්තොත් B කියලා ඒක වෘත්තයෙන් පිටත ලක්ෂයක්. මේ වගේ ලක්ෂයක් ගත්තොත් අපි ඒකට කියේ වෘත්තයේ මත ලක්ෂයක්. හොඳයි පුතේ එවනම් නළුත් දෙය මොකක්ද ඉගෙන ගන්න. මෙන්න මේ වගේ වෘත්තයේ මත ලක්ෂයක් යා කරපුවා. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරනවා. අපි හිතමු මෙතනයි කියේ. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරපුවාම එන රේඛාවට කියනවා වෘත්තයේ ජායක් කියලා. මෙතන A ලක්ෂය, මෙතන B ලක්ෂය. මේක කතර දාන්න ඕනේ නැහැ. හරියට පරිදි ඉවර කරගත්තා නම් පළවෙනි එක නිසා මම කතර දෙකක් දැම්මේ. අන්න AB කියන්නේ නම් ජාය. මේක තමයි ජාය. එහෙනම් වෘත්තයක් අඳින්න ජායක් අඳින්න ඒකෙම තව එකක් අඳින්න මේ විදිහට. මේකත් ජායක් වෙනවා. මේ බලන්න BC. හැබැයි ඒ ජාය විශේෂ එකක් මේ කේන්ද්‍රය හරහා ගිහින් තියෙන්නේ. හරි. ඒ ජාය කේන්ද්‍රය හරහා ගිහින් තියෙන්නේ. එතකොට ඒක මොකක් වෙනවද? විස්කම්භය වෙනවා. එහෙනම් ඔන්න මම කියන දේ තේරුණාද බලන්න. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන රේඛාව ජාය වේ. වෘත්තයක දිගින් වැඩිම ජාය තමයි මොකක් කියලා කියන්නේ? විස්කම්භය කියලා. දැන් මේ ටික අඳ ගන්න පොඩි සටහනක් තියෙනවා ඊට පස්සේ. right ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් ලියා ගන්න පුතේ මේ විදිහට පොඩි සටහනක් මෙන්න මේ විදිහට වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛාව ජායක් ලෙස හැඳින්වේ. ජායක් ලෙස හැඳින්වේ. ජායක් ලෙස හැඳින්වේ. වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන රේඛාව ජායක් ලෙස හැඳින්වේ. වෘත්තයක දිගින් වැඩිම ජාය දිගින් වැඩිම ජාය විස්කම්භය ලෙස හැඳින්වේ. විස්කම්භය ලෙස හැඳින්වේ. දිගින් වැඩිම ජාය විස්කම්භය ලෙස හැඳින්වේ.
වෘත්තයක දිගින් වැඩිම ජාය විස්කම්භය ලෙස හැදින්නේ. හොඳයි. එහෙනම් ජාය විස්කම්භය අඳුරගත්තා. බලමු අපි ඊළඟට තවත් දෙයක් ඉගෙන ගන්න මේ විදිහට. මෙන්න වෘත්තයක් අඳිනවා. දැන් පුතේ මෙන්න මේ වෘත්තය මත මේ ලක්ෂයයි මේ ලක්ෂයයි කියලා හිතන්න. ඔය ලක්ෂ දෙක අතර වෘත්ත කොටස. A ලක්ෂයයි B ලක්ෂයයි මේ ඕ කේන්ද්‍රය කියලා දාන්න. A ලක්ෂයයි B ලක්ෂයයි වෘත්තයේ මත ලක්ෂ දෙකක්. ඒ දෙක අතර වෘත්ත කොටසට අපි කියනවා වෘත්ත ඡාපය කියලා. එහෙනම් පුතේ AB අතරයි මේකත් වෘත්තයේ කොටසක් තමයි මම මේ රතු පාට කරන්නේ. එතකොට ලොකු කෑල්ල. ඒකට අපි කියනවා මේක සුළු වෘත්ත ඡාපය කියනවා මේක මහා වෘත්ත ඡාපය. එහෙනම් මේක AB තමා නම AB සුළු වෘත්ත ඡාපය. සුළු චූටි කෑල්ල සුළු එක. සුළු වෘත්ත ඡාපය. අපි පේන රතු පාටින්ද? හොඳයි මේ රතු පාට පේන්නේ නැහැ කියලා කියනවා. ආපහු අඳින්න. මේ විදිහට මෙහෙම ගමු අපි. මෙතනයි මෙතන. කේන්ද්‍රය AB. මේ ටික තමයි සුළු වෘත්ත ඡාපය. එහෙනම් මේ ටිකට අපි කියන්නේ AB සුළු වෘත්ත ඡාපය. සුළු වෘත්ත ඡාපය. මේ පැත්තෙන් ගත්තාම මේ වල ඉඳලා B මේ කොටස AB මයි එක. ඒ වල ඉඳලා B මහා වෘත්ත ඡාපය. මහා වෘත්ත ඡාපය. මේ අලුත් වචන දෙකයි ඉගෙන ගන්න. ඡාපය කියන වචන. නම් මාතෘකාව ලියන්න වෘත්ත ඡාපය. වෘත්ත ඡාපය. වෘත්ත ඡාපය. ඇඳ ගන්න මේ ටික යටින් අපි සටහන ලියා ගන්න. right අඳින්න බලන්න. right ඇඳලා ඉවරයි. හොඳයි ලියන්න මේ විදිහේ නේද? වෘත්තයක වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්තය මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටස වෘත්තයේ මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටස වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඡාපයක් ලෙස හැඳින්වේ.
හොඳයි පුංචි අභ්‍යාසයක් කරමු අපි. පොඩි ගැටලුවක් නිදසුණා. පළවෙනි එක කියලා ලියා ගන්න. පළවෙනි එකේ පළවෙනි කොටස. පළවෙනි කොටස. 1 යන්න අරය සෙන්ටිමීටර 4ක් වන. අරය සෙන්ටිමීටර 4ක් වන. අරය සෙන්ටිමීටර 4ක් වන. අරය සෙන්ටිමීටර 4ක් වන. වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස නම් කරන්න. කේන්ද්‍රය O ලෙස නම් කරන්න. කේන්ද්‍රය O ලෙස නම් කරන්න. දෙවෙනි කොටස සෙන්ටිමීටර 6ක් දිග ජායක් ඇඳ සෙන්ටිමීටර 6ක් දිග ජායක් ඇඳ එය AB ලෙස නම් කරන්න. එය AB ලෙස නම් කරන්න. එය AB ලෙස නම් කරන්න. AB ලෙස නම් කරන්න. AB ලෙස නම් කරන්න. AB ලෙස නම් කරන්න. තුන්වෙනි කොටස එම වෘත්තයේ විස්කම්භයක් ඇඳ එම වෘත්තයේ විස්කම්භයක් ඇඳ එම වෘත්තයේ විස්කම්භයක් ඇඳ එහි දිග මැන ලියන්න. එහි දිග මැන ලියන්න. දිග මැන ලියන්න. ඊළඟ කොටස AB ජායෙහි මධ්‍ය ලක්ෂය AB ජායෙහි මධ්‍ය ලක්ෂය AB ජායෙහි මධ්‍ය ලක්ෂය සොයා එය P ලෙස නම් කොට එය P ලෙස නම් කොට OP යා කරන්න. OP යා කරන්න. අන්තිම කොටස මෙන්න මෙහෙම OPA කෝණය මැන ලියන්න. OPA කෝණය මැන ලියන්න. right පටන් ගන්න මිනිත්තු 5ක් දෙනවා. මිනිත්තු 5ක් දෙනවා.
ඉවර නම් ඕකේ එකක් දෙන්න බලන්න. කෝණේ මැනලා උත්තරේ දාන්නකෝ බලන්න. කෝණේ කීයද අගේ කියලා අහන්න. right. හොඳයි. අපි කරගෙන යමු. ගොඩක් අය හරි උත්තරේ වෙලා තියෙනවා. අරය සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක් අදින්න. මේ බලන්න මගේ සරල ධාරයේ මේ තියෙන්නේ. මේක විශේෂ උපකරණයක් ගණිතයේ ඉදිරියට ඉගෙන ගන්නකොට මේකට කියන්නේ T රූලර් කියලා කියන්නේ. T රූලර් කියලා කියන්නේ දිවාස් සැලසුම් මෙහෙම අතින් අදිද්දි මේක ඕන වෙනවා මේකෙන් කරන්න පුළුවන් වැඩ මේ විදිහට ඕන වෙලාවක සමාන්තර රේඛා ඕන ප්‍රමාණයක් ගන්න හැකියි. මේ විදිහට මේ අතර ඇඳ හැකි T රූලර් කියන්නේ මේකට. හොඳයි. දැන් අපි අපේ පරිමාණය පොඩ්ඩක් ලොක් කරලා පේන්න ඕන නිසා සෙන්ටිමීටර් මේ මම ලකුණු කරගෙන ඉන්නේ. අරය සෙන්ටිමීටර් 4ක්. බිඳුවේ ඉඳලා 4ට මැනගත්තා. අදිනවා වෘත්තය. මේ වගේ ටිකක් විශාල වෘත්තයක් වෙන්නේ. කෝණේ බයින්ඩක් තියෙනවනේ ඒ නිසා ටිකක් විශාල වෘත්තයක් තියෙනවා. පළවෙනි කොටස අරය 4යි වෘත්තයෙන් ද කේන්ද්‍රය O කියලා දැම්මා. ඊළඟ පුතේ අපිට ඕනේ මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 6ක් දිග ජායක්. නම් මේ වගේ තැනක මේ කැමති තැනක තියලා මෙහෙම ඡාපය අඳිනවා. එතන තියලා ආපහු ඡාපයෙන් දාම තැන් දෙකම අහුවෙනවා. දැන් පුතේ මේ දෙක යා කරනවා. යා කරපුවා මේ තැන් දෙක ස්ථාන දෙක යා කරනවා. මේ විදිහට යා කරනවා AB කියලා දානවා. ඊළඟට කියන ඕනම විස්කම්බයක් ඇඳලා විස්කම්බයක් අඳින්න කියනවා මේ විදිහට. ටිකක් ලොකු එකක් ඕන නිසා මම මේක කරනවා. කැමති තරකින් විස්කම්බය අඳින්න පුළුවන් අපිට. මේ වගේ මැනලා ලිව්වොත් අපි මේ අරය 4ක් ගත්ත නිසා විස්කම්බය සෙන්ටිමීටර 8යි. එතන ලියලා හරියන්නේ නැති වෙයි. 8යි එන්නේ විස්කම්බය. විස්කම්බය 8යි කියලා ලියන්නේ. ඊළඟට බලන්න ඊළඟ කොටසේ කියනවා AB ගේ මැද හොයන්න කියලා. AB 6ක් නේ ගත්තේ එහෙනම් 3කින් තමයි මැද තියෙන්නේ. මේ විදිහට. මේකේ මැද 3කින්. මැද හොයලා P කියලා දාලා OP යා කරන්නක් තියෙනවා. OP යා කරන. මේ විදිහට OP යා කරන. ඊළඟට කියන්නේ මොකද්ද? OPA කෝණය මැනලා ලියන්න කියනවා. කෝණමානය ගත්තා. කෝණමානයේ ශීර්ෂය මේ ලක්ෂයෙන් තිබ්බා. කෝණමානයේ බිඳුව රේඛාව මේ
AB රේඛාව මතට ගත්තා. මේ විදිහට එතකොට එන්න ඕනේ. මෙන්න මේ විදිහට. බලන්න මේ කෝණේ කොච්චර ප්‍රමාණ ප්‍රමාණය අංශක 0 10 20 30 40 50 60 70 80 90. එහෙනම් ඔයාලා ඉවර තියෙන උත්තරේ හරි. OP ඒ කෝණය සමානයි අංශක වලින් 90. හරි. එතකොට මේකම ලියා ගන්න පොත වහන්න කලින් පැවරුම 3.1 අභ්‍යාසය. පැවරුම 1 අභ්‍යාසය දෙන්නේ 3.1 අභ්‍යාසය. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.